මිනි ටීවී ස්ට්‍රේට් ෂොට් හෙවත් කෙලින් පහර වැඩසටහනට සාදර අනුග්‍රහය චාන්ස් ස්පෝර්ට්ස් බොරැල්ල. ඔබට අවශ්‍ය ඕනෑම ක්‍රීඩා භාණ්ඩයක් ඉතාම සාධාරණ මිලට උසස්ම තත්ත්වයෙන් අනර්ඝ තත්ත්වයෙන් මිලදී ගන්නට ඔබ යා යුතු ශ්‍රී ලංකාවේ එකම ක්‍රීඩා භාණ්ඩ ප්‍රදර්ශනාගාරය චාන්ස් ස්පෝර්ට්ස් YMBA බොරැල්ල සහ බේස්ලයින් පාර බොරැල්ල. ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් 27ක් තිලෙන කළ නෙල්සන් මෙන්ඩිස් මහතා මම යෝජනා කරනවා අපේ දෙමව්පියන්ට ක්‍රිකට් භාණ්ඩ ගන්න ඕනේ නම් යන්න එකම තැන තමයි ලසන්ත අමරසිංහ මහත්මයාගේ චාන්ස් ස්පෝර්ට්ස් ආයතනය බොරැල්ල. ආයිබෝවන් මාප්‍රිය ක්‍රීඩාලෝලී මිතුරු මිත්‍රියනි, අදත් මිනි ටීවී YouTube නාලිකාවේ ස්ට්‍රේට් ෂොට් හෙවත් කෙලින් පහර වැඩසටහනින් මා ඔබ හමු වන්නේ. සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අදින් අවසන් වෙනවා. අද මෙම වැඩසටහන පටිගත කරන දවසේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තවත් නොබෝ වේලාවකින් දෙරට අතර පැවැත්වෙන තුන්වෙනි සහ අවසන් 2020 තරගය ආරම්භ වනවා ඇති. ඒ විදුලි ආලෝකයේ මැද්දේ මේ වන විට 2020 ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස ජයගෙන ඉදිරියෙන් සිටින්නේ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාව 2-1ක විශිෂ්ට ජයක් අත්කර ගන්නට සමත් වුණා. මේ තරග සියල්ලම පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. ඉතින් එක්දින තරගාවලිය 2-1 ලෙස ශ්‍රී ලංකාව ජයගත්තේ වසර 8කින් පමණ පසුවයි. අවසන් වාරට ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව පරාජය කරමින් ජගත් එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයග්‍රහණය කළේ 2013 වසරේ. ඒ ඇන්ජිලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන්. එවර දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙය වූයේ සුපිරි ක්‍රීඩක AB ඩිවිලියර්ස්. AB ඩිවිලියර්ස්ගේ නමින් තමයි තවමත් ජගත් එක්දින වේගවත්ම ශතකයේ වාර්තාව පවතින්නේ. ඉතින් මා කැමති මුලින්ම අද වැඩසටහනින් දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති ඒ එක්දින තරගාවලියේ සහ මෙතෙක් පැවති 2020 තරග දෙක පිළිබඳව කෙටි සමාලෝචනයක් ඔබ වෙත ගෙනෙන්නට. මුලින්ම අපි බලමු එක්දින තරගාවලියේදී මොකද වුණේ කියලා. පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත්ම ඉහළින් ක්‍රීඩා කළා. විශේෂයෙන්ම පිතිකරුවන්ගේ අංශය වගේම පන්දු යැවීමෙනුත් ශ්‍රී ලංකා ක්‍රීඩකින් දස්කම් පෑවා. මුලින්ම මෙම තරගයේදී කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන්නා. ඒ අනුව පන්දු අර 50ක් අවසානයේ කඩලු 9කට ලකුණු 300ක් රැස් කරන්නට සමත් වුණා. ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළේ ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු. ඔහු පන්දු 115කින් ලකුණු 118ක් රැස් කරන්නට සමත් වුණා. අවිෂ්කගේ මේ සුපිරි ශතකය නිසාම ශ්‍රී ලංකාවට ලකුණු 300 සීමාව කරා ළඟා වන්නට වරම් ලැබුණා. මීට අමතරව මිනෝද් බහනුක ලකුණු 27යි, බහනුක රාජපක්ෂ ලකුණු නොලබා දැවී ගියා. ධනංජිත සිල්වා පන්දු 61කින් ලකුණු 44යි, චරිත් අසලංක පිත්තෙන් ඉහළ දස්කම් පෑවා. ඔහු පන්දු 62කින් ලකුණු 72ක් ලබා ගත්තා. දසුන් ශානක දුවද්දී දැවී ගියා ලකුණු 6කට, වනිදු හසරංග ලකුණු 3ක් පමණයි රැස් කළේ. දුෂ්මන්ත චමීර සහ අකිල ධනංජය යන ක්‍රීඩකින් දෙදෙනාම අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා. පන්දු යැවීමේදී කගිෂෝ රබාඩා ලකුණු 66කට කඩලු 2යි, කේෂව් මහරාජ් ලකුණු 30කට කඩලු 2යි, ඒඩන් මාක්‍රම් ලකුණු 33කට 1 කඩුල්ලයි, ශම්සි ලකුණු 55කට 1 කඩුල්ලයි. ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 9ක් දැවී ලකුණු 300යි. පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට රැස් කළ හැකි වුණේ කඩලු 6ක් දැවී ලකුණු 286ක් පමණයි. ආරම්භක පිතිකරු ජැනිමන් මලාන් පන්දු 31කින් ලකුණු 23ක් රැස් කළා. අනෙක් ආරම්භක පිතිකරු ඒඩන් මාක්‍රම් තමයි දකුණු අප්‍රිකාව වෙනුවෙන් පිත්තෙන් ඉහළින්ම දස්කම් පෑ ක්‍රීඩකයා. ඔහු පන්දු 90කින් ලකුණු 96ක් රැස් කළා.
ඊට 6 පහරවල් 4ක් සහ 4 පහරවල් 5ක් ඇතුළත් වුණා. මීට අමතරව කයිල් වේරියන් ලකුණු 12ක් රැස් කළා. හෙන්රිච් ක්ලාසෙන් ලකුණු 36යි. ෆිලිප් වායෝ ලකුණු 5යි. කගීෂෝ රබාඩා ලකුණු 13යි. පන්දු යැවීමේදී දුස්මන්ත චමීර ලකුණු 55යි කඩලු නැහැ. චාමික කරුණාරත්න ලකුණු 18කට එක් කඩුල්ලයි. වනිදු හසරංග ලකුණු 52කට එක් කඩුල්ලයි. ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 47යි කඩලු 1යි. අකිල දනංජය ලකුණු 65කට කඩලු 2යි. ඒ අනුව දකුණු අප්‍රිකානු පිළ නියමිත පන්දුවාර 50දී කඩලු 6ක් දැවී ලකුණු 286ක් රැස් කළා. ශ්‍රී ලංකාවට මෙම තරගයෙන් ප්‍රථම තරගයෙන් ලකුණු 14ක සියුම් ජයක් අත් වුණා. තරගයේ වීරයා සම්මානය හිමි වුණේ ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දුට. මේ අතර දකුණු අප්‍රිකාවත් ශ්‍රී ලංකාවත් අතර පැවැත්වුණු දෙවෙනි එක්දින තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජය වාර්තා කළා. මෙම තරගයේදී කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩලු 6ක් දැවී ලකුණු 283ක් රැස් කරන්නට සමත් වුණා. ඒ පන්දුවාර 47කදී ජැනිමන් මලාන් ලකුණු 121ක් රැස් කරමින් දකුණු අප්‍රිකානු ඉනිම වර්ණවත් කළා. ඒ වගේම ඒඩන් මාක්‍රම් ලකුණු 21යි, රීසා හෙන්රික්ස් ලකුණු 51යි, වැන්ඩර් ඩුසේන් ලකුණු 16යි, හෙන්රිච් ක්ලාසෙන් ලකුණු 43යි. දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 47කදී කඩලු 6ක් දැවී ලකුණු 283යි. පන්දු යැවීමේදී දුස්මන්ත චමීර ලකුණු 52කට කඩලු 2යි, චාමික කරුණාරත්න ලකුණු 24යි කඩලු 2යි, වනිදු හසරංග ලකුණු 63කට එක් කඩුල්ලයි, දනංජය ද සිල්වා ලකුණු 30කට එක් කඩුල්ලයි. මෙම තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් දෙවෙනි කඩුල්ලට ජැනිමන් මලාන් සහ රීසා හෙන්රික්ස් අතර ලකුණු 96ක සමතතාවක් වාර්තා වුණා. මේ අතර ආරම්භක පිතිකරු ජැනිමන් මලාන් සිය 3 වෙනි එක්දින ශතකය වාර්තා කරන්නට සමත් වුණා. පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු රැස් කරන්නට පිටියට පිවිසියා. ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 36කුත් පන්දු 4කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වුණේ ලකුණු 197ක් පමණයි. ඒ අනුව දකුණු අප්‍රිකාව මෙම තරගයෙන් ලකුණු 67ක පහසු ජයක් අත් කරගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුට පහර දීමේදී අවිෂ්ක ප්‍රනාන්දු රැස් කළේ ලකුණු 8ක් පමණයි. මිනෝද් බාහනුක ලකුණු 7යි, බාහනුක රාජපක්ෂ මෙම තරගයේදී ලකුණු නොලබා දැවී ගියා. දනංජය ද සිල්වා ලකුණු 12යි, චරිත් අසලංක මෙම තරගයේදී පිත්තෙන් ඉහළ දස්කම් පෑවා. ඔහු පන්දු 69කින් ලකුණු 77ක් රැස් කරන්නට සමත් වුණා. නායක දසුන් ශානක පන්දු 41කින් ලකුණු 30යි. වනිදු හසරංග ලකුණු 3යි, චාමික කරුණාරත්න පන්දු 23කින් ලකුණු 36යි. දුස්මන්ත චමීර පන්දු 23කින් ලකුණු 11යි. පන්දු යැවීමේදී කගීෂෝ රබාඩා ලකුණු 16යි කඩලු 2යි, වියන් මුල්ඩ ලකුණු 30යි එක් කඩුල්ලයි, කේෂව් මහරාජ් ලකුණු 32යි එක් කඩුල්ලයි, ටැබ්‍රී සම්ෂී ලකුණු 49කට කඩලු 5යි. ඒ අනුව දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාව පරදවා මෙම තරගයෙන් ලකුණු 67ක ජයක් වාර්තා කළා. ඒ අනුව එක්දින තරගාවලිය එම තරගයත් සමග 1-1 ලෙස සම තත්වයට පත් වුණා. දකුණු අප්‍රිකාවත් ශ්‍රී ලංකාවත් අතර පැවැත්වුණු 3 වෙනි එක්දින තරගය එහිදී කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පහන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකීන් කඩලු 9ක් දැවී ලකුණු 203ක් රැස් කළා. ඒ පන්දුවාර 50කදී ශ්‍රී ලංකා ඉනිමේ දල ලකුණු වේගය එක් පන්දුවාරයකට 4.06ක්. ශ්‍රී ලංකාව වෙනුවෙන් අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 10ක් රැස් කළා. දිනේෂ් චන්දිමාල් ලකුණු 9යි, කමිදු මෙන්ඩිස් ලකුණු 16යි, දනන්ජය සිල්වා ලකුණු 31යි, චරිත අසලංක ලකුණු 47යි. ඒත් එක්කම දසුන් ශානක ලකුණු 13යි, වනිදු හසරංග ලකුණු 6යි, චාමික කරුණාරත්න ලකුණු 16යි, දුස්මන්ත චමීර පන්දු 39කින් ලකුණු 29යි. ශ්‍රී ලංකාව පන්දුවාර 50කදී කඩලු 9ක් දැවී ලකුණු 203යි. පන්දු යැවීමේදී කේෂව් මහරාජ් ලකුණු 38කට කඩලු 3යි, ඒඩන් මාක්‍රම් එක් කඩුල්ලයි, ජෝර්ජ් ලින්ඩේ ලකුණු 32කට කඩලු 2යි.
පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සියල්ලන් දැවී ගියා පන්දු වාර 30කදී ලකුණු 125කට. ජැන්මන් මලාන් ලකුණු 18යි, ඒඩන් මාක්‍රම් ලකුණු 2යි, රීසා හෙන්රික්ස් 1 ලකුණයි, වැන්ඩර් ඩුසේන් ලකුණු 5යි, ක්ලාසෙන් ලකුණු 22යි, ෆිලුක් වායෝ ලකුණු 17යි, ජෝර්ජ් ලින්ඩේ ලකුණු 18යි, කගිෂෝ රබාඩා ලකුණු 8යි, කේෂව් මහරාජ් ලකුණු 15යි. දකුණු අප්‍රිකාව පන්දු වාර 30කදී සියල්ලන් දැවී ලකුණු 125යි. පන්දු යැවීමේදී දුස්මන්ත චමීර ලකුණු 16කට කඩලු 2යි, වනිදු හසරංග ලකුණු 32කට කඩලු 2යි, මහේෂ් තීක්ෂණ ලකුණු 37කට කඩලු 4යි, චරිත් අසලංක ලකුණු 3කට එක් කඩුල්ලයි. මෙම තරගයේදී ප්‍රථම වරට එක්දින වරම් දිනාගත් මහේෂ් තීක්ෂණ සිය මංගල එක්දින තරගයේ පළමු පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගන්නට සමත් වුණා. ඒ වගේම තවත් විශේෂත්වයක් වන්නේ මහේෂ් තීක්ෂණ සිය අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවෙනුත් කඩුල්ලක් ලබා ගැනීම. මංගල එක්දින තරගයේ පළමු පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගත් ක්‍රීඩකින් 3 දෙනෙක් ඔහුට පෙර වාර්තා වනවා. ශ්‍රී ලාංකික ක්‍රීඩකින්. ඒ තමයි චරිත බුද්ධික ප්‍රනාන්දු, කෞෂාල් ලොකුආරච්චි සහ තිලින තුෂාර මිරැන්ඩෝ. මහේෂ් තීක්ෂණ මෙම වාර්තාව තැබූ 9 වෙනි ක්‍රීඩකයයි. ඒ අනුව දකුණු අප්‍රිකාව පරදා ශ්‍රී ලංකාව මෙම තරගයෙන් ලකුණු 78ක ජයක් වාර්තා කළා. ජගත් එක්දින තරගාවලිය 2-1 ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම ඉතාමත්ම සතුටට හේතුවක් ක්‍රීඩා ලෝලීන්ගේ. මේ අතර දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතරේ පැවැත්වුණු ප්‍රථම 20-20 ක්‍රිකට් තරගය ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝකයේ මැදේ පැවැත්වුණා. මෙම තරගයේදී කාසිය වාසිය දුණු දකුණු අප්‍රිකානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දුන්නා. ඔවුන් පන්දු වාර 20කදී කඩලු 5ක් දැවී ලකුණු 163ක් රැස් කරන්නට සමත් වුණා. රීසා හෙන්රික්ස් ලකුණු 38යි, ක්වින්ටන් ඩී කොක් ලකුණු 36යි, ඒඩන් මාක්‍රම් ලකුණු 48යි, ඩේවිඩ් මිලර් ලකුණු 26යි. ඊට 4 පහරවල් 2යි, 1-6 පහරයි. පන්දු යැවීමේදී දුස්මන්ත චමීර ලකුණු 35කට එක් කඩුල්ලයි, මහේෂ් තීක්ෂණ ලකුණු 35කට එක් කඩුල්ලයි, වනිදු හසරංග ලකුණු 23කට කඩලු 2යි, නායක දසුන්ශානක ලකුණු 6කට එක් කඩුල්ලයි. පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කළ හැකි වුණේ පන්දු වාර 20කදී කඩලු 6ක් දැවී ලකුණු 135ක් පමණයි. ආවිෂ්ක ප්‍රනාන්දු දුවද්දී දැවී ගියා ලකුණු 11කට. දිනේෂ් චන්දිමාල් පන්දු 54කින් නොදැවී ලකුණු 66ක් රැස් කළා. චන්දිමාල් මෙම තරගයට සහභාගී වුණේ කලකට පසුව. බානුක රාජපක්ෂ මෙම ඉනිමේදීත් ලකුණු බිඳුවකට දැවී යාම විශේෂත්වයක්. කෙසේ වෙතත් චරිත අසලංකත් රැස් කළේ ලකුණු 6ක් පමණයි. දසුන්ශානක ලකුණු 16යි, වනිදු හසරංග ලකුණු 0යි, ධනංජය ද සිල්වා 1 ලකුණයි, චාමික කරුණාරත්න පන්දු 14කින් නොදවී ලකුණු 22යි. ඒ අනුව දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාව පරදවා මෙම තරගයෙන් ලකුණු 28ක පහසු ජයක් අත්කරගත්තා. පන්දු යැවීමේදී ඇන්රිච් නෝට්ජේ ලකුණු 29කට එක් කඩුල්ලයි, කේෂව් මහරාජ් ලකුණු 19කට එක් කඩුල්ලයි, ටැබ්රේස් ශම්සී ලකුණු 20කට එක් කඩුල්ලයි, ඩුවේන් පිටෝරියස් ලකුණු 21කට එක් කඩුල්ලයි, ෆෝටියුන් ලකුණු 24කට එක් කඩුල්ලයි. ශ්‍රී ලංකාවත් දකුණු අප්‍රිකාවත් අතර පැවැත්වුණු දෙවැනි 20-20 ක්‍රිකට් තරගයෙන්ද දකුණු අප්‍රිකාව තවත් පහසු ජයක් අත්කරගත්තා. මෙම තරගයේදී කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැස් කළේ පන්දු වාර 18කුත් එක් පන්දුවකදී සියල්ලන් දැවී ලකුණු 103ක් පමණයි. පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය ශ්‍රී ලංකාවේ ඉනිම පුරා කැපී පෙනුණා. දිනේෂ් චන්දිමාල් ලකුණු 5යි, කුසල් ජනිත් පෙරේරා පන්දු 25කින් ලකුණු 30යි, බානුක රාජපක්ෂ පන්දු 13කින් මෙම තරගයේදී ලකුණු 20ක් රැස් කරන්නට සමත් වුණා. ඊට 4 පහරවල් 3ක් සහ 1-6 පහරක් ඇතුළත්. ධනංජය ද සිල්වා රැස් කළේ ලකුණු 4ක් පමණයි. දසුන්ශානක ලකුණු 10යි, චරිත අසලංක ලකුණු 14යි, වනිදු හසරංග ලකුණු 4යි, චාමික කරුණාරත්න ලකුණු 8යි, දුස්මන්ත චමීර 1 ලකුණයි,
ශ්‍රී ලංකාවේ සියලුම ක්‍රීඩකයින් දැවී ගියා ලකුණු 103කට පන්දු වාර 18කුත් එක් පන්දුවකදී. පන්දු යැවීමේදී බීජෝන් 14 ලකුණු 12කට කඩලු 2යි, එන්රිච් නෝට්ජේ ලකුණු 8කට එක් කඩුල්ලයි, කගීසෝ රබාඩා ලකුණු 29යි කඩලු නෑ, කේශව් මහරාජ් ලකුණු 10කට එක් කඩුල්ලයි, ටැබ්‍රිස් ශම්සී ලකුණු 20කට කඩලු 3යි. ඒඩන් මාක්‍රම් ලකුණු 21කට කඩලු 3යි. මෙම තරගයේ වීරයා සම්මානය හිමි වුණේ දකුණු අප්‍රිකානු පිලේ ටැබ්‍රිස් ශම්සිට. පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉතාමත් පහසුවෙන් අදාළ ඉලක්කය සපුරා ගියා. ඔවුන් පන්දු වාර 14කුත් එක් පන්දුවකදී එක් කඩුල්ලකට ලකුණු 105ක් රැස් කළා. ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩී කොක් නොදවී ලකුණු 58යි, ඒ පන්දු 48කින් 4 පාරවල් 7යි. රිසා හෙන්රික්ස් පන්දු 19කින් ලකුණු 18යි, ඒඩන් මාක්‍රම් පන්දු 19කින් නොදවී ලකුණු 21යි. දකුණු අප්‍රිකානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 105යි, පන්දු වාර 14යි එක් පන්දුවකදී. පන්දු යැවීමේදී දුස්මන්ත චමීර ලකුණු 13යි කඩලු නෑ, ධනංජිත සිල්වා ලකුණු 18යි කඩලු නෑ, මහිෂ් තීක්ෂණ ලකුණු 30යි කඩලු නෑ, ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 12යි කඩලු නෑ. එකම කඩුල්ල දවා ගත්තේ වනිදු හසරංග ලකුණු 22කට ඔහු එක් කඩුල්ලක් ලබා ගත්තා. දසුන් ශානක ලකුණු 6යි කඩලු නෑ. ඒ අනුව දකුණු අප්‍රිකාව මෙම තරගයෙන් කඩලු 9ක ඉතා පහසු ජයක් වාර්තා කළා. 2020 තරග දෙක පුරාවටම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය කැපී පෙනුණා. අවිෂ්ක ප්‍රනාන්දු දුවද්දී දැවී යාමට හසු වුණේ නිරපරාධය කියලා අපට හිතෙනවා. මොකද සීමා ඉරට අඟලක් දෙකක් තිබියදී තමයි කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදුනේ. නමුත් ඔහු තවදුරටත් උත්සාහ කළා නම් එම දුවද්දී දැවී යාමෙන් බේරෙන්නට පැහැදිලි ඉඩකට තිබුණා. ඒ වගේම පළමු තරගයේදී ක්වින්ටන් ඩී කොක් දුස්මන්ත චමීරගේ පන්දුවකට පිටත ධාරයේ වැදුණු පන්දුව උඩ පන්දුවක් ලෙසින් කඩුල් රකින්න ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් රැකගත්තා. නමුත් ප්‍රධාන විනිසුරු ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන එය නොදෙවී යාමක් ලෙසයි සටහන් කළේ. ඒ වගේම තමයි එම අවස්ථාව DRS තාක්ෂණය ඔස්සේ තෙවැනි විනිසුරුට යොමු කළා නම් එම දැවී යාම අපට ලබා ගන්නට තිබුණා. නමුත් දසුන් ශානක අතින් එම වැරද්ද සිදු වුණා. ඔහු එම අවස්ථාව තෙවැනි විනිසුරුට යොමු කළේ නැහැ. නමුත් රූපවාහිනී ප්‍රතිරූපණ දිහා බැලුවාම අපට පේනවා තාම පැහැදිලිව දුස්මන්ත චමීරගේ අවුට්සිංග පන්දුව ක්වින්ටන් ඩී කොක්ගේ පිත්තේ පිටත ධාරයේ වැදී උඩ පන්දුවක් ලෙසින් කඩුළු රකින්නා වෙතට ඇදී ගිය බව. නිසා එම අවස්ථාව ගිලී යාමෙන් ශ්‍රී ලංකා පිළිට ලොකු අවාසියක් වුණා. කෙසේ වෙතත් ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ මේ තනතිල්ල ඉතාමත්ම මන්දගාමීව තමයි හැසිරුණේ. පළමු තරගයේදී ඇත්තටම එක්දින තරගයේදී මහිස් තීක්ෂණ කඩලු 4ක් ලබා ගත්තා. පළමු වරට සිය මංගල තරගයට ක්‍රීඩා කරමින්. නමුත් ඉන් පසුව ශ්‍රී ලංකා පිලේ දඟපන්දු යවන්නන්ට වඩා දකුණු අප්‍රිකානු පිලේ දඟපන්දු යවන්නන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගත්තා. විශේෂයෙන්ම ඔවුන්ගේ වමත් පාදඟ පන්දු යවන්නා වන ටැබ්‍රේස් ශම්සී තමයි ශ්‍රී ලංකා පිතිකරුවන්ට වැඩිම තර්ජනයක් එල්ල කළේ. ඉතින් මන්දගාමී තනතිල්ලක දඟපන්දු යවන්නන්ගේ පාරාදීසයක් බඳු ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ තනතිල්ලෙන් උපරිම ඵල නෙලා ගන්නට දකුණු අප්‍රිකානු දඟපන්දු යවන්නන් තමයි වැඩියෙන් සමත් වුණේ. ඒ වගේම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අපරීක්ෂාකාරී පිතිකරණය මේ තරගාවලිය පුරාවට කැපී පෙනුණා. විශේෂයෙන්ම ආරම්භක පිතිකරුවන්ගේ අසාර්ථකත්වය, ඒ වගේම මැද පෙළ කඩා වැටීම, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් නොමැතිවීම, දසුන් ශානක වගේ ක්‍රීඩකයෙක් පමණයි මැද පෙළ ශක්තිමත් කරන්නට ඉන්නේ. අනිත් පිතිකරුවන්ට තියෙන අත්දැකීම් ඉතාමත් මදි. අවාසනාවට තිසර පෙරේරා වගේ ක්‍රීඩකයෙක් සිටියා නම් මේ මැද පෙළ ප්‍රහාරාත්මක පිතිකරුවෙක්, තිසර පෙරේරා වගේ ක්‍රීඩකයෙක් හිටියා නම් අපිට 2020 තරඟ දෙකේදී මීට වඩා ඉතාමත්ම සාර්ථක සටනක් දෙන්නට තිබුණා. ඒ වගේම තමයි ලහිරු තිරිමාන්න අද කණ්ඩායමේ නෑ. විශේෂයෙන්ම හිටපු නායක ඇන්ජිලෝ මැතිව්ස් කණ්ඩායමේ නෑ. ඒ නිසා ලොකු අඩුවක් තියෙනවා තාමත් මැද පෙළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් හිටියා නම් මීට වඩා හොඳයි කියලා අපට හිතෙනවා. මේ අතර COVID-19 වසංගතය නිසා කල් දැමූ 2020 මීළඟ
2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 17 වෙනිදා එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේදී සහ ඕමානයේදී ආරම්භ වෙනවා. ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟ 3කට මුලින්ම මුහුණ දෙනවා. අවසනාවකට මෙන් 2014 2020 ලෝක ශූරීන් වූ ශ්‍රී ලංකාවට මෙවර ලෝක කුසලාන 2020 තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟ වටේට ක්‍රීඩා කරන්නට සිදු වෙලා තියෙනවා. ඔක්තෝබර් 18 වෙනිදා අබුඩාබිහිදී ශ්‍රී ලංකාව නැමීබියාව සමගත් ඔක්තෝබර් 20 වෙනිදා අබුඩාබිහිදී ශ්‍රී ලංකාව අයර්ලන්තය සමගත් ඔක්තෝබර් 22 වෙනිදා සාජාහිදී ශ්‍රී ලංකාව නෙදර්ලන්තය සමගත් තරඟ වැදීමට නියමිතයි. අප විශ්වාස කරනවා ඒකාණ්ඩයෙන් තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායමට නිසකවම ඒකාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගන්නට වරම් ලැබීවි කියලා. කෙසේ වෙතත් මේ සුදුසුකම් ලැබීමේ තරඟ 3න් අනතුරුව තමයි ශ්‍රී ලංකාවට මෙවර ලෝක කුසලාන 2020 තරඟාවලියේ ප්‍රමුඛ කණ්ඩායම් සමග එක්ව තරඟාවලියට ක්‍රීඩා කරන්නට අවස්ථාව ලැබෙන්නේ. මෙවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් ඔක්තෝබර් මාසයේ 23 වෙනිදා ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟය අබුඩාබිහිදී පැවැත්වෙනවා. ඉන් අනතුරුව එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදිව් කණ්ඩායම අතර තරඟයත් ඩුබායිදී පැවැත්වෙනවා. ඒ ඔක්තෝබර් මාසයේ 23 වෙනිදා. මේ අතර ඔක්තෝබර් මාසයේ 24 වෙනිදා ඉන්දියාව සහ පාකිස්තානය අතර ඉතාමත්ම තීරණාත්මක තරඟයක් ඩුබායිදී පැවැත්වෙනවා. ඔක්තෝබර් 31 වෙනිදා ඉන්දිය කණ්ඩායම නවසීලන්තය සමග ඩුබායිදී තරඟ වදිනවා. නොවැම්බර් 3 වෙනිදා ඉන්දිය කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානය අතර තරඟය අබුඩාබිහිදී පැවැත්වෙනවා ඇති. මේ වන විට ලෝකයේ බොහොමයක් රටවල් මෙවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන කණ්ඩායම් නම් කොට තිබෙනවා. අපි මුලින්ම බලමු පාකිස්තාන කණ්ඩායම. ඉතාමත්ම ශක්තිමත් කණ්ඩායම නම් කරලා තියෙනවා. බාබර් අසම්ගේ නායකත්වයෙන් ෂඩාබ් ખાન, අසිෆ් අලි, අසම් ખાન, හාරිස් රවූෆ්, හසන් අලි, මොහමඩ් වසීම්, කුෂ්දිල් ෂා, මොහමඩ් හෆීස්, මොහමඩ් හසිනෙයින්, මොහමඩ් නවාස්, මොහමඩ් රිස්වාන්, ඉමාඩ් වසීම්, ෂහීන් අෆ්රිඩි, ෂොයිබ් මසූඩ්, ෂනවාස් දහානි, උස්මාන් කදීර් සහ ෆකා සමාන් යන ක්‍රීඩකයින් මෙවර දකුණු අප්‍රිකානු සංචිතයට ඇතුළත් වෙනවා. මේ අතර ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වන්නේ නායක දසුන් ශානක, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, බානුක රාජපක්ෂ, කමිදු මෙන්ඩිස්, වනිදු හසරංග, ප්‍රවීන් ජයවික්‍රම, දුෂ්මන්ත චමීර, චාමික කරුණාරත්න, මහිස් තීක්ෂණ, ලහිරු මදුශංක සහ නුවන් ප්‍රදීප්. අතිරේක ක්‍රීඩකයින් ලෙස ලහිරු කුමාර, බින්ද්‍ර ප්‍රනාන්දු, අකිල ධනංජය සහ පොලින තරංග නම් කොට තිබෙනවා. මෙවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වෙන දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහිමයි. ටෙම්බා බවුමා නායකත්වයේ දරන්නේ කේෂව් මහරාජ්, ක්වින්ටන් ඩී කොක්, බීජෝන් ෆෝටියුන්, රීසා හෙන්රික්ස්, හෙන්රිච් ක්ලාසෙන්, ඒඩන් මාක්‍රම්, ඩේවිඩ් මිලර්, වියන් මුල්ඩර්, ලුංගී නිජීඩි, ඇන්රිච් නෝට්ජේ, ඩුවෙන් ප්‍රිටෝරියස්, කගිසෝ රබාඩා, ටැබ්‍රේස් ශම්සි, රසි වෙන්ඩර් ඩුසේන්. අතිරේක ක්‍රීඩකයින් තමයි ජෝර්ජ් ලින්ඩේ සහ ඇන්ඩිල් ෆිලුක්වායෝ සමග ලිසාඩ් විලියම්ස්. මේ අතුරින් එක් ක්‍රීඩකයෙකු හැර ලිසාඩ් විලියම්ස් හැර සෙසු ක්‍රීඩකයින් මේ දිනවල සංචාරය කරන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී තරඟ වදිනවා. ඒත් එක්කම එංගලන්ත කණ්ඩායම නම් කොට තිබෙනවා. ඔයින් මෝගන්ගේ නායකත්වයෙන් තරඟ වදින්නේ මොයින් අලි, ජොනතන් බැරිස්ටව්, සෑම් බිලිංස්, ජොස් බට්ලර්, සෑම් කරන්, ක්‍රිස් ජෝඩන්, ලියම් ලිවිංස්ටෝන්, ඩේවිඩ් මලාන්, ටයිමල් මිල්ස්, අදිල් රෂීඩ්, ජේසන් රොයි, ඩේවිඩ් විලි, ක්‍රිස් වොයික් සහ මාක් වුඩ්. මේ අතර මෙවර ලෝක කුසලානයට තරඟ වදින ඉන්දිය කණ්ඩායමේ නායකත්වය දරන්නේ සුපුරුදු පරිදි විරාට් කෝලි, රෝහිත් ශර්මා උපනායකයා, ලෝකේෂ් රාහුල්, සූර්ය කුමාර් යදව්, රිෂාබ් පන්ට්, හාඩික් පාණ්ඩ්‍යා, රවීන්ද්‍ර ජඩේජා, රාහුල් චහාර්, රවිචන්ද්‍රන් අශ්වින්, එක්ෂා පටෙල්, වරුන් චක්‍රවර්ති, ජස්පිට් බුම්රා, භුවනේශ්වර් කුමාර් සහ මොහමඩ් ෂමි ඉන්දිය කණ්ඩායමට ඇතුළත් වෙනවා. අතිරේක ක්‍රීඩකයින් ලෙස ෂේරියස් අයර්, ෂාඩුල් තාකූර් සහ දීපක් චාහර් නම් කොට තිබෙනවා. මෙවර ඉන්දිය කණ්ඩායමෙන් ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු ශිඛර් ධවන්
ඉවතට විසි වී තිබෙනවා. මෙවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමත් ඉතාම ශක්තිමත්. නායකත්වය දරන්නේ කිරන් පොලාඩ්, නිකලස් පූරන්, ශිම්රන් හෙට්මායර්, ඇන්ඩ්‍රූ රසල්, ක්‍රිස් ගේල්, එවින් ලෙවිස්, හෙයිඩන් වොල්ෂ්, ඔබෙඩ් මැකොයි, ෆේබියන් ඇලන්, ඩ්වේන් බ්‍රාවෝ, රොස්මන් චේස්, රවි රාම්පෝල්, ඔෂෙන් තෝමස්, ලෙන්ඩල් සිමන්සා, ඇන්ඩ්‍රූ ෆ්ලෙචර් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම මෙවර නියෝජනය කරනවා. මේ අතුරින් ක්‍රිස් ගේල් දැනට 41 වෙනි වියෙහි පසු වන ක්‍රීඩකයෙක්. ඒ වගේම නායක කිරන් පොලාඩ් වයස අවුරුදු 34යි, ඇන්ඩ්‍රූ රසල්ටත් වයස අවුරුදු 33යි, ඩ්වේන් බ්‍රාවෝ වයස අවුරුදු 37යි, රවි රාම්පෝල්ට වයස අවුරුදු 36යි. මෙයින් පෙනී යනවා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිසිවිටකත් අමතක කොට නැති බව. තරුණ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සමග මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගේ එකතුවෙන් තමයි මෙවර බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම 2020 ලෝක කුසලානයට තරඟ වදින්නේ. මේ අතර ඇමරිකා එක්සත් ජනපද විවෘත ටෙනිස් ශූරතාවලිය පසුගියදා නිමාව දුටුවා. US Open Tennis Championship. මෙම තරඟාවලියේ කාන්තා අවසන් මහතරගයෙන් මහ බ්‍රිතාන්‍යයේ එමා රඩුකානු ක්‍රීඩිකාව වයස අවුරුදු 18ක් මෙම ක්‍රීඩිකාව කැනඩාවේ ලෙයිලා ඇනි ෆර්නන්ඩස් පරාජය කරමින් 6-4 සහ 6-3ක විශිෂ්ට ජයක් අත්කර ගන්නට සමත් වුණා. ඒ අනුව වයස අවුරුදු 18ක් වන එමා රඩුකානු ටෙනිස් ක්‍රීඩිකාව ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනාගත් ලාබාලතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වුණා. 1977 විම්බල්ඩන් තරගාවලියේ වර්ජිනියා වේඩ්ගෙන් පසුව එංගලන්තය ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනාගත් ප්‍රථම අවස්ථාවයි මේ. ලාබාලතම ක්‍රීඩිකාව ලෙස ඇය සම්මාන ලැබුවේ 2014 දී විම්බල්ඩන් ශූරතාව දිනූ මාරියා ශරපෝවාගේ වාර්තාව බිඳ හෙළමින්. ඉතින් මෙම තරගයේදී බ්‍රිතාන්‍ය ක්‍රීඩිකා එමා රඩුකානු වයස අවුරුදු 18ක් වන ලාබාල ක්‍රීඩිකාව ලෙයිලා ඇනි ෆර්නන්ඩස් පරාජය කරමින් ලද ජයග්‍රහණය ජගත් විචාරකයින්ගේ ඉමහත් පැසසුමට ලක් වුණා. විශේෂයෙන්ම ඇය මහා බ්‍රිතාන්‍යයේ රැජිනගේ සම්මානයට පවා පසුගියදා පත් වුණා. මෙවර ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ඒකල ශූරතාව දිනාගත්තේ ඩැනි මෙඩ්විඩේව්. ඔහු විසින් පරාජය කළේ ලොව අංක 1 ටෙනිස් ශූරයා වන නොවැක් ඩෙකෝවික්. තරග ප්‍රතිඵලය 6-4යි 6-4යි 6-4යි. ඩැනිල්ගේ පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙනවා. ඒ අනුව ශූරතාව සමග ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක ත්‍යාගයක් ඩැනිල් මෙඩ්විඩේව් දිනාගත්තා. දැන් ඉතින් අදට සමුගන්නට කාලය. විශේෂයෙන් මේ දිනවලත් COVID-19 වසංගතය සමග පොරබදිමින් අපි ඉතාමත්ම දුෂ්කරතා මැද තමයි ක්‍රීඩාලෝලිය ඔබ වෙත මෙම වැඩසටහන ගෙනෙන්නේ. ඒ ඔබේ ක්‍රීඩා රසාස්වාදය, දැනුම සහ අවබෝධය ඉහළ නැංවීමේ අරමුණින්. ඉතින් මිනි ටීවී නාලිකාව කිසිවිටකත් ක්‍රීඩාලෝලිය ඔබ අමතක කරන්නේ නැහැ. COVID වසංගතය මැද්දේ වුවත් අප කෙසේ හෝ ඒ බාධක අතරින් ඒ බාධක ජයගෙන කාලය වෙන් කරගෙන ඔබට මෙම වැඩසටහන තිළින කරන්නට උත්සාහ ගන්නවා. සමුගන්නට පෙර මා කැමති අපට අනුග්‍රහය දක්වන බොරැල්ලේ චාන්ස් ස්පෝර්ට්ස් ආයතනය පිළිබඳ කෙටියෙන් මතක් කරන්නට. ස්ට්‍රේට් ෂොට් නොහොත් කෙලින් පහර. මෙම ක්‍රීඩා වැඩසටහනට සාදර අනුග්‍රහය දක්වන්නේ බොරැල්ලේ චාන්ස් ස්පෝර්ට්ස් ආයතනය. ශ්‍රී ලංකාවේ ලොකුම සහ දකුණු ආසියාවේ විශාලතම ක්‍රීඩා භාණ්ඩ ප්‍රදර්ශනාගාරය. ඔබට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් සාධාරණ මිලට ඒ වගේම වගකීමක් ඇතුව ලබා ගන්න නම් ඔබ යා යුතු එකම ස්ථානය තමයි බොරැල්ල YMBA පිහිටි චාන්ස් ස්පෝර්ට්ස් ආයතනය සහ බොරැල්ල බේස්ලයින් පාරේ පිහිටි චාන්ස් ස්පෝර්ට්ස් ප්‍රදර්ශනාගාරය. චාන්ස් ස්පෝර්ට්ස් කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා භාණ්ඩ අලෙවි ප්‍රදර්ශනාගාරය. ඉතින් අපට සාදර අනුග්‍රහය දක්වන චාන්ස් ස්පෝර්ට්ස් ආයතනය පිළිබඳ ඒ මතක් කිරීමත් සමගින් අප අදට සමුගන්නවා. යළිත් ලබන සතියේ අලුත් වැඩසටහනකින් අපි ඔබ හමුවන්නට බලාපොරොත්තු වෙනවා නැවුම් අත්දැකීමක් සමගින්.
මිනි TV ස්ට්‍රේට් ෂොට් හෙවත් කෙලින් පහර වැඩසටහනේ සාදර අනුග්‍රහය චාන්ස් ස්පෝර්ට්ස් බොරැල්ල. යළිත් ලබන සතියේත් මෙවන් වූ වැඩසටහනකින් අප ඔබ හමුවෙමු. Are you a parent who's dreaming of your child representing Sri Lanka? Then visit Asia's biggest sports equipment store. From the Chance Sports Boralla, you can get all sports equipments at amazing discounted rates. Step into the Chance Sports Boralla. ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් 27ක් තිලන කළ නෙල්සන් මෙන්ඩිස් මහතා මම යෝජනා කරනවා අපේ දෙමව්පියන්ට ක්‍රිකට් බාණ්ඩ ගන්න ඕනේ නම් යන්න එකම තැන තමයි ලසන්ත අමරසිංහ මහත්මයාගේ චාන්ස් ස්පෝර්ට්ස් ආයතනය බොරැල්ල.